පුතා අයිඩියල් එඩියු පාත් එකේ උපාධි වැඩසටහන්. හරි. උපාධි වැඩසටහන් ලංකාවේ තියෙන සියලුම උපාධි වැඩසටහන් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පුතා අපි ඉතාම හොඳ විදිහට ඔබට විස්තර කරනවා සම්පූර්ණයෙන් නොමිලේ. මේක අද තියෙන්නේ පුතා මැත්ස් අයට තියෙන වැඩසටහන් මාලාව. ඒ වගේම මෙතන අපි අනිවාර්යයෙන්ම ආර්ට් අයට, කොමර්ස් අයට, ටෙක් අයට ඊට අමතරව බයෝ කට්ටියටත් කරනවා. බයෝ කට්ටිය එකක් කරලා තියෙන්නේ. ඒ වගේ දැන් ඔයා බලන දවස් වෙනකොට හුඟක් වෙලාවට ඉතුරු විෂයනුත් දාලා තියෙයි. ඒ වගේම ඔයා කැම්පස් පොත පුරවපු දරුවෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අනිවාර්යෙන් බලන්න. ප්‍රධාන දේ තමයි ඔයා කැම්පස් එකේ ඉල්ලන ඩිග්‍රියම නෙමෙයිනේ පොත පිරෙව්වට හම්බ වෙන්නේ. ඒ එන ඕනම ඩිග්‍රී එකකින් ඉස්සරහට යන්නේ කොහොමද, ජීවිතේ කොට දාගන්නේ කොහොමද කියන එක අපි පුතා කියලා දෙනවා. මෙතන මම ටිකක් වේගෙන් කතා කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ කතා කරන වේගය වලට වැඩි ඇති. ඇත්තටම මම කතා කරන්න ගත්තොත් එහෙම වේගෙන් කතා කරන්නේ නැහැ. හොඳට ඔයගොල්ලන්ට තේරෙන්න කතා කරන්න පුළුවන්. මෙතන මම කතා කරන්නේ ඊටාම තේරෙන්නේ. නමුත් මේ පාඩමක් උගන්වනව නෙමෙයි. I am not teaching a lesson. මම මෙතන ලෙසන් එකක් කියලා දෙනව නෙමෙයි. එහෙම ලෙසන් එකක් කියලා දෙන්නේ නැත්තම් ඔයාට පුතා මේක අල්ලගන්න පුළුවන්. මොකද මම මේ කියන දේවල් වේගෙන් කියන්න වෙලා තියෙන විශාල උපාධි පාඨමාලාව ටිකක් තියෙනවා. මං ගාව මේක ඇතුලේ ලොකු දැනුමක් තියෙනවා. මේ දැනුම ඔබට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ කොහොම හරි. සම්පූර්ණ නොමිලේ කරලා දෙන්නේ. ඔයා ඉන්නේ කොරෝනා වසංගත සමයේ ප්‍රශ්නවල ගුරුවරයෙක් ගමවත් ගිහිල්ලා අහන්න බෑ. මේ වෙලාවේ වෙන මිනිස්සු එන්න සල්ලි කඩා ගන්න හදනවා. එහෙම වුණාවක් අපිට නැහැ. අපිට ඕනේ ඔයාගේ ජීවිතේ කොට යනවා දකින්න. යාළුවෝ එක්ක මේක ෂෙයා කරගන්න අනිවාර්යයෙන්ම ඔයාට හොඳ නම්. ඉස්සෙල්ලා මේක බලන්න. හොඳටම අහගන්න. ලංකාවේ ඕන තරම් දැකලා ඇති ආටිකල්ස් දැකලා ඇති මේවට එක එක ලියලා තියෙන ලිපි දැකලා ඇති ඉංජිනේරින් ගැන. ඊට පස්සේ මැත්ස් වල ෆිසිකල් සයන්සස් යන්න පුළුවන් හැමතැනම ගැන ලිපි ඕන තරම් දැකලා ඇති. ඊට පස්සේ වීඩියෝ නම් ලොකුවට නැතත් සාමාන්‍යයෙන් දැකලා ඇති. හැබැයි මේ හැම දෙයකින්ම ලබා ගන්න බැරි අමුතුම දැනුමක් සහ විශාල දැනුමක් මේකේ හම්බ වෙනවා. මම ප්‍රොමිස් වෙලා කියනවා. ඇත්තද කියලා බලන්නත් එක්ක දිගට යන්න. ඉංජිනේරින් වල පටන් ගමු. පුතා ඉංජිනේරින් වලදී මෙතන ඕගලන්ට මේ අපේ ඇත්තටම ඕගොල්ලෝ මේ දේවල් හදන්නේ අපේ ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක් අයිඩියල් එඩියු පාත් එකේ අනිවාර්යයෙන්ම පහළ තියෙන group ඒ කියන්නේ description box එකේ තියෙන group link වලින් join වෙන්න, Telegram එකට පුළුවන් නම් join වෙන්න, නැත්නම් WhatsApp එකට join වෙන්න. ඒකෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන්. අපි මේක දිගටම ගෙනියනවා. අයිඩියල් එඩියු පාත් නතර වෙන්නේ නැහැ. හරි. මේ තියෙන ඒවාදී පෙට්‍රෝලියම්, නියුක්ලියර් ඒවා මේ අපේ ඩෙමොන්ස්ට්‍රේටර් නිකන් ඔය අරන් දැම්මට මේවා අපේ ලංකාවේ කෙලින්ම ගන්න බෑ. අපි බලමු සාමාන්‍ය ලංකාවේ යන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් එක්ක මේ දේවල් කතා කරලා මොනවද ඇත්තට මේවා ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. සාමාන්‍ය පුතා ලංකාවේ ගත්තාට පස්සේ ඕගලන්ට දැන් වෙනකොට බයෝමෙඩිකල් ඉංජිනේරින් යන්නත් පුළුවන්. මෙකාට්‍රොනික්ස් යන්නත් පුළුවන්. හරි. මෙකාට්‍රොනික්ස් යන්නත් පුළුවන්. ඊට පස්සේ මෙකාට්‍රොනික්ස් මම මේවා තේරුම් කියන්නම් මොනවද මේවා කරන්න තියෙන්නේ කියලා කියන්නම්. මොනවද ඉගෙන ගන්න තියෙන විෂයන් කියලා කියන්නම්. ඒව ඇතුලේ ඒවට අපි මොඩියුල්ස් කියලා කියනවා. GPA එක හදාගන්නේ කොහොමද ඒවා කියන්නම්. බයෝමෙඩිකල් ඉංජිනේරින් තියෙනවා, මෙකාට්‍රොනික්ස් තියෙනවා. ඊට පස්සේ පුතා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන්, ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන්, ටෙලිකෝ ඉංජිනේර්ස් කියලා කියනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් කියලා සාමාන්‍යයෙන් එන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ පුතා තව ඔයගොල්ලන්ට සිවිල් ඉංජිනේරින් තියෙනවා. මතක් කරොත් අපි පුතා සමහර වෙලාවල සිවිල් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා එන්වයරන්මන්ටල් ඉංජිනේරින් එකත්, එන්වයරන්මන්ටල් පරිසරයත් එක්ක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුතා ඕගොල්ලන්ට පුළුවන් කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙසිං, එහෙම නැත්නම් කෙමිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න, මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න. ලංකාවේ කෙමිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. කෙමිකල් මේ ලියන ලස්සන වැඩක් නෑ. මේ උගන්වන්න යන්නේ මම හොඳට කියලා දෙන්නම්. කෙමිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආපහු පාරක් පුළුවන් මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න. මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් වෙනකොට මැරින් ඉංජිනේරින් සමහර තැන්වල තියෙනවා සහ කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් තියෙනවා. කම්පියුටර් සයන්ස්. කම්පියුටර් සයන්ස් උත් මම කියලා දෙන්නම්. සොෆ්ට්වෙයාර් එක වෙනස් වෙන තැනකුත් තියෙනවා. හරිද? කම්පියුටර් සයන්ස් ඉංජිනේරින්. කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් තියෙනවා. ඔය සෙට් එක තමයි සාමාන්‍යයෙන් අපිට ලංකාවේ යනකොට යන්න ප්‍රධාන වශයෙන් තියෙන ඉංජිනේරින් ෆීල්ඩ්. නමුත් මේකේ අර මැනුෆැක්චරින් කියලා එකකුත් තියෙනවා. ඔයගලන්ට මතක ඇති. මේක ටිකක් වෙනස් වෙනවා මැනුෆැක්චරින් එක. මම මේවා ගැන කියාගෙන යන්න. හරි අපි බලමු. ඉස්සෙල්ලාම පුතා මේ බයෝමෙඩිකල්, මෙකාට්‍රොනික්ස් පොඩ්ඩක් අහන්නකෝ. මේ බයෝමෙඩිකල් කියන ඉංජිනේරින් ෆීල්ඩ් එකේ යටතේ පුතා ඕගලන්ට ගොඩක් වෙලාවට අධ්‍යයනය කරන්න තියෙන්නේ හොඳට අහන්න. දැන් ඔය රෝහල් වල එහෙම තියෙන මෙඩිකල් ඉක්විප්මන්ට්ස් පුතා අපි වෛද්‍ය උපකරණ හදනව නේද? මේ වෛද්‍ය උපකරණ හරි විදිහට ඉංජිනේරු ප්‍රමිතියට අනුව නිපදවීම තමයි ඔබට ඇති කාර්යභාරය. ඔයාට කරන්න තියෙන දේ තමයි ඒ ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව හදන එක.
මේකෙදී ඔයා බයෝමෙඩිකල් ටෙක්නීෂියන් කෙනෙක් නෙමෙයි බයෝමෙඩිකල් ඉන්ජිනියර් කෙනෙක්. එතකොට ඔයා ගොඩක් වෙලාවට කරන්නේ කන්සෙප්ට්ස් හදන එක සංකල්ප කිව්වද මේ කන්සෙප්ට් නෙමෙයි ඩිසයින්. ඇත්තටම ඩිසයින් එක මේක අපි ගත්තොත් එහෙම ඩිසයිනින් පාර්ට් එක තමයි ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට තියෙන්නේ. මේක ඉම්ප්ලිමන්ට් කරන එක මැනුෆැක්චරින් පැත්ත ගොඩක් වෙලාවට කරන්නේ හදන එක කරන්නේ ටෙක්නීෂියන්. කොහොම වුණත් ලංකාවේ මේකට දැන් සාමාන්‍ය ජොබ් තියෙනවා. නමුත් පිටරටවල වල ඉතා ඉහළ වැටුපකට යන්න පුළුවන් ග්ලූමින් කියලා අපි කියන එකක් වෙනවා ඉස්සරහට. දැනටත් බයෝමෙඩිකල් ඉන්ජිනියරින් ඉස්සරහට එන කොටස. මේක ඊටාම වැදගත් කොටසක්. මේකෙන් පුතා ඔයා බයෝමෙඩිකල් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා. මේ එක උදාහරණයක් තමයි මේ කොරෝනා සමයේම මේගොල්ලෝ ලොකු වැඩ කරන්න පුළුවන්. මිනිසුන්ට උදව් වෙන්න. බයෝමෙඩිකල් ඉන්ජිනියරින්. මේකට ඉලෙක්ට්‍රොනික්ස් කොටස් ඉතා ඉහලින් සම්බන්ධ වෙනවා මේ බයෝමෙඩිකල් වලට. ඉස්සර බයෝමෙඩිකල් PO ඩිග්‍රී නොදෙන කාලේ ලෝකේ ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියර්ස්ලා බයෝමෙඩිකල් ඉන්ජිනියර්ස්ලා කාර්යභාරය සිදු කිරීමක් කළා. ඊළඟට මෙකාට්‍රොනික්ස් ඉන්ජිනියරින් කියන්නේ පුතා මෙකැනිකල් හා ඉලෙක්ට්‍රොනික්ස් වල එකතුවක් කියන්න පුළුවන්. මේක පුතා සාමාන්‍යයෙන් කරන්නේ ඔටෝමේෂන් කියලා දේවල් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා. බිල්ඩින් ඔටෝමේෂන්, වයිෆයි ඔටෝමේෂන්, බ්ලූටූත් ඔටෝමේෂන් ඔය වගේ දේවල් තියෙනවා. මොනවද මේ බිල්ඩින් ඔටෝමේෂන්? මම වේගෙන් කියනවා. තේරෙන්නේ නැති නෙමෙයි. මම මේ කියන දේවල් පොඩ්ඩක් අහගන්න. හොඳට අහන් ඉන්න. මට වේගෙන් කියන්න වෙනවා. ලොකු දැනුමක් එළියට දෙන්නේ. මට පැය 10ක් මේක කරන්න බෑ. කවුරුත් බලන්නෙත් නැහැ. ඒකෙන්ද පුතා තේරුම් අරන් අහන් ඉන්න. හරිද? මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ කැම්පස් එකේදී බෙල් වැඩ දාගන්න වෙයි. ඉංග්‍රීසි බැරි වුණාම ඉංග්‍රීසි හදලා දෙන්න අපි අයිඩියල් ඩිපාර්ට්මන්ට් එකේ වෙන වැඩක් කරලා තියෙන්නේ. වෙන කිසිම තැනකින් ඕනේ නැහැ. ඒ දේ ඔයගලන්ට හොඳටම කරගන්න පුළුවන්. එහෙම ඉංග්‍රීසි බැරුව ඉංජිනේරින් ෆැකල්ටි වල ප්‍රශ්න කරගත්ත මිනිස්සු ඉන්නවා. සියදිවි වලට ප්‍රශ්න පවා කරගත්ත අය ඉන්නවා. ඇත්ත මේ කියන්නේ. ප්‍රොමිස් වෙලා කියන්නේ. හරි. එහෙම ප්‍රශ්න කරගන්නවා. සියදිවි හානි නෙමෙයි. මේ ලොකු ප්‍රශ්න කරගත්ත අය ඉන්නවා. ගොඩක් ස්ට්‍රෙස් එකටපත් වෙච්ච අය ඉන්නවා. අදට අහලා බලන්න අයියලා අක්කලාගෙන් ඉංග්‍රීසි ප්‍රශ්න කරගෙන ඉන්න අය. හරි. අපි කතා කරගෙන ගියේ මෙකාට්‍රොනික්ස් ඉන්ජිනියරින් වලදී ඔය බිල්ඩින් ඔටෝමේෂන් අරෝමේ ඒ කියන්නේ ඔටෝමේෂන් පැත්තක් ඒගොල්ලන්ට වෙනවා. ඔටෝමේෂන් කියන පුතා සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරගෙන යන දේවල් ඔටෝමේට් කරන එක තමයි කරන්නේ. හරිද? දැන් Wi-Fi automated house හදනවා කියලා දෙයක් කරනවා. මොනවද පුතා මේ? ඇත්තට මේක මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්ට විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියර් කෙනෙක්ට ඒගොල්ලන්ට කරන්නත් පුළුවන්. පුතා සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර බොහෝ දේවල් Wi-Fi තාක්ෂණය හරහා ක්‍රියාත්මක කරවීම. මේවට අපි කියනවා ස්මාර්ට් හෝම් කන්සෙප්ට්ස් කියලා. ස්මාර්ට් හෝම් එකකදී ගොඩක් වෙලාවට වෙන්නේ සම්පූර්ණයෙන්ම නවීන තාක්ෂණය පාවිච්චි කරලා තමන්ගේ සියලුම දේවල් ගෙදර පාලනය කරන එක. පට්ටනේ වැඩි. මෙහෙම තියන්නේක් ඈ. දැන් ගෙදර CCTV කැමරා පද්ධතිය හොඳට බලාගෙන දොරවල් ඇරෙන වැහෙන එක එතන ඉඳන් හැම දෙයක්ම තමයි යන්න ඕනේ තැන ඒ තමන්ගේ ඔක්කොම දේවල්. හරි. මේකේ අපිට පුළුවන් කම්පියුටරයිස් කරලා ඉවරලා කරන්න. ඒක මේ දේවල් Wi-Fi එක්ක අපි සම්බන්ධ කරන්න පුළුවන්, Bluetooth එක්ක සම්බන්ධ කරන්න පුළුවන් මේ devices. මේ devices කියන්නේ දැන් ඔයාගේ ගෙදර අපි ස්මාර්ට් හෝම් එකක් කරනකොට මේ එක ඩිවයිස් එකකට අනිත් ඩිවයිස් එක සම්බන්ධ කර ගැනීම පවා කරන්න වෙනවා. ඒ වගේ වෙලාවට අපිට Wi-Fi automation එක Wi-Fi එහෙම නැත්නම් Bluetooth ඒවත් use කරනවා. synchronization කරනවා කියලා කියන සමමූර්තීකරණයක් ලක් කරනවා. මේවට මේ mechanical engineering දැනුම ඒ වගේම මේ electronics අයත් ඕනේ. හේතුව මම කියන්නම් දැන් ඕගලන්ට microprocessors කියලා දෙයක් ඕවට use කරන්න වෙනවා. microprocessor programming කියන දේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් microprocessor programming කියන දේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ ශුද්‍ර පරිපත්ත programming කියන්නේ කේතකරණය නේද? ඔව් ශුද්ධ පරිපත්ත කෝඩ් කරන එක කියලා ඒ කොහෙද කරන්නේ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන එක දන්නවනේ. ඔව් ඒ ශුද්ධ පරිපතයක ප්‍රෝග්‍රෑමින් කරන එක සමහරවිට මයික්‍රෝප්‍රොසෙසර් එකක් ප්‍රෝග්‍රෑම් කරන එක ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියර්ස්ලාට ඒ වගේම මෙකැනිකල් ඉන්ජිනියර්ස්ලාට හොඳට හම්බ වෙනවා දැනගන්න. මේකෙදි අපි ඉන්ඩස්ට්‍රියල් මයික්‍රෝප්‍රොසෙසර්ස් යූස් කරනවා කියලා කියනවා. මේ වගේ ගෙවල් හැම Wi-Fi වලින් හදනකොට. ඒකට මෙකැනිකල් ඉන්ජිනියරින් මෙකාට්‍රොනික් ඉන්ජිනියරින් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ලාගේ දැනුම එහෙම උමනා වෙනවා. මේ ඉලෙක්ට්‍රොනික්ස් කියන පාත් එක ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් කියලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රිකල් කියලා තියෙනවා. මේ දෙකේ වෙනස මොකද්ද? මොනවද මේගොල්ලෝ ඉගෙන ගන්න හම්බෙන්නේ? කොහෙටද ඉස්සරහට යන්නේ? ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියරින් කළත් ටෙලිකමියුනිකේෂන් කළත් ඔහොම ඉන්න දැන් කතා කරන්න GPA ගැන. ගොඩක් වෙලාවට ලංකාවේ යුනිවර්සිටි වලට යනකොට GPA එකට තමයි මේවා කඩන්නේ. ඒ කියන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේ එහෙම නැත්නම් දෙවෙනි සෙමෙස්ටර් එකේ තමයි Tamanට අවශ්‍ය ඉංජිනේරු උපාධිය තෝරගන්න හම්බ වෙන්නේ. ගියාට ඉංජිනේර කෙනෙක් විදිහට එළියට ආවට BSc honour degree එකක් ගන්න හම්බ වුණාට හැම එක්කෙනාටම කවදාවත් Taman කැමති මේක හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේක කැම්පස් එක ඇතුලේ perform කරන විදිහට තමයි GPA එක හැදෙන්නේ. GPA එක හැදෙන විෂයන් මම මොකද්ද GPA එක කියන්නේ කියලා ටක් ගාලා කියන්නම්. සාමාන්‍ය පොඩි අදහසක් දෙන්න හිතන්න. ඔයා කරන්නේ ඉලෙක්ට්‍රොනික්ස්
මොකක්ද ඔයාලට ඕනේ? ඔය කැමති විෂයක් කියන්න. ඉංජිනේරින් වල ඉංජිනේරින් ඩිසයින් එහෙම සම්බන්ධ කරගෙන ඉංජිනේරින් ඩ්‍රොවිංස් එහෙම මම සම්බන්ධ කරොත් ඒක සිවිල් වලට යනවා. එහෙනම් මම ඉලෙක්ට්‍රොනික්ස් ගන්නම්. ඉලෙක්ට්‍රොනික්ස් එක ඔබට කුමක්ද අවශ්‍ය? ඔයාට ඉලෙක්ට්‍රොනික්ස් ඇන් මට ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රිකල් ඉන්ෆර්මේෂන් දෙන්නත් හිතනවා. හරි කමක් නැහැ. ඕගොල්ලෝ කැමති අපි ගමුකෝ. හරි. පොදුවේ මුලින්ම දැන් කොහොමද GPA එකට තමන් කැමති විෂය ධාරාව තෝරගන්න කලින්. හරිද? දැන් ඉලෙක්ට්‍රොනික්ස් වෙන්න පුළුවන්, මෙකැනිකල් වෙන්න පුළුවන්, මෙකාට්‍රොනික් වෙන්න පුළුවන්, කෙමිකල් වෙන්න පුළුවන්. පුතා මැටීරියල් වෙන්න පුළුවන්. පුතා මෙකැනිකල් වෙන්න පුළුවන්. මේ මොකක් තෝරගන්නත් කලින් කොමන් ඉංජිනියරින් දේවල් ඉගෙන ගන්න ඕනේ. එතන ඇතුලේ තියෙනවා තර්මෝඩයිනමික්ස්. තර්මෝඩයිනමික්ස්. තාප ගති විද්‍යාව. පුතා හයිඩ්‍රෝ ඒක ඕනේ තර්මෝඩයිනමික්ස් හිතන්නකො විෂයන් දෙකක් විතර කියන්නම් තව පුතා ඉංජිනියරින් මැතමැටික්ස් තව පුතා ඉංජිනියරින් ෆිසික්ස් මෙන්න මේ වගේ විෂයන් තුනක් තියෙනවා කියලා හිතන්න පුතා මේවට කියනවා මොඩියුල් කියලා ඒ කියන්නේ ඔයා ඉස්සර ඉගෙන ගත්ත මතක ඇති 10 11 දී සිංහල ඉංග්‍රීසි ගණිතය විද්‍යාව පුරවැසි අධ්‍යාපනය සෞඛ්‍ය ඉංග්ලිෂ් ලිටරචර් ගොඩක් ඒවා ඉගෙන ගත්ත මතක ඇති චිත්‍ර නේද ඊට පස්සේ A level වලට ආවට පස්සේ ඉගෙන ගත්ත මතක ඇති combined maths physics chemistry එහෙම නැත්නම් ICT ත් එක්ක ICT ඇයිට මේක බලලා වැඩක් වෙන්නේ නැහැ මේ ටික පල්ලෙහාට යන්න ඉස්සරහා වීඩියෝ වලදී පුළුවන් මේකත් බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ හරි එතකොට ඒවා විෂයන්නේ ඒ වගේ කැම්පස් එකට ගියාම ඉංජිනේරින් කියන ෆීල්ඩ් එක ඇතුලේ ඉගෙන ගන්න තියෙන විෂයන් තමයි මේවට අපි කියනවා මොඩියුල්ස් කියලා. එහෙනම් අද ඉඳන් අපි මේවට කියන්නේ සබ්ජෙක්ට් නෙමෙයි මොඩියුල්ස් කියලා. කැම්පස් එක ඇතුලේ මේවට කියන්නේ යුනිවර්සිටි ඇතුලේ ඇත්තටම කියන්නේ මොඩියුල්ස් කියලා. මේවා සියල්ලම මොඩියුල් කියනවා. මේ මොඩියුල් වලට අදාළ ක්‍රෙඩිට් ගණනක් තියෙනවා. හිතන්නකෝ තර්මෝඩයිනමික්ස් වලට මම ක්‍රෙඩිට් 3ක් දෙනවා. ඉංජිනේරින් මැත්ස් වලට මම ක්‍රෙඩිට් 2ක් දෙනවා. ඉංජිනේරින් ෆිසික්ස් වලට මම ක්‍රෙඩිට් 2ක් දෙනවා. හරිද? එතකොට හරි. මෙන්න මේවට ඔයාලට දාන්න පුළුවන් ලකුණු තියෙනවා. මේ ක්‍රෙඩිට් 3ක විෂයක්. මේ ක්‍රෙඩිට් 2ක විෂයක්. මේ ක්‍රෙඩිට් 2ක විෂයක්. පේපරේ දෙනවා. පේපරේ දෙන්න කලින් continuous assessments කියලා ඒවා අපි සාමාන්‍යයෙන් කියනවා CA component එක කියලා. මේවට කියනවා continuous assessment කියලා. මේ continuous assessment වලදී තියෙනවා presentations viva කියන්නේ presentation වගේම තමයි. quizzes assignments ඔම සෙට් එකක් තියෙනවා මොනවද මේ හැම එකම කරන්න වෙන්නේ ඉංග්‍රීසි වලින් කැම්පස් එක ඇතුලේ මේ හැම දෙයක්ම ඉංග්‍රීසි වලින් කියවෙන්නේ මේ දේවල් පුතා ඕගොල්ලන්ට නිකන් ඔය කැම්පස් එකට හරියන විදිහට යුනිවර්සිටි එකට හරියන විදිහට ඉංග්‍රීසි කෝසස් කරනවා කියන කට්ටියගෙන් නම් හම්බ වෙන්නේ නැත ඒක පුතා හරි විදිහට කරගන්න ඕනේ ඕගොල්ලෝ ගොඩාක් දරුවෝ මගේ ඉංග්‍රීසි වලට උදව් ඉල්ලලා තිබ්බා ඒක අපි අනිවාර්යයෙන්ම කරලා දෙන්නම් මේවට හරියන විදිහට කරනවා මේවට හරියන විදිහටම කරනවා වෙන කිසිම තැනකින් ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලන්ට ඒක කරගන්න වෙන්නේ නැහැ. ග්‍රැමර් ටිකක් උගන්වලා එහෙම නැත්නම් CV අරවා මේවා ටිකක් උගන්වලා ඉවරලා අන්තිමේ මෙලෝ ගමනක් නැති දරුවෙක් එළියට එනවා. එතකොට ඉතින් GPA එක බිමටම වැටෙනවා. හරි. මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ ටිකට ලකුණු හොඳට ගත්තට පස්සේ මිඩ් එක්සෑම් කියලා එකකුත් ඉතින් මේ මාසෙම එනවා. මිඩ් එක්සෑම්. මේ ටිකට ලකුණු ගත්තට පස්සේ තව සාමාන්‍ය 70ක් 60ක් විතර ෆයිනල් එක්සෑම් එකට කියලා දෙනවා. ෆයිනල් එක්සෑම් පේපරෙත් ලියලා ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම ඒවා එකතු කරලා 100 ලකුණු ප්‍රමාණයක් දෙනවා. මේ ලකුණු වාට පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් පෙන්නන්නේ නැහැ. හොඳ මිනිස්සෙක් හිටියොත් පෙන්නයි ප්‍රොෆෙසර්. සාමාන්‍යයෙන් පෙන්නන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට දෙනවා මෙන්න මෙහෙම ග්‍රේඩින්ග්ස් ටිකක්. සාමාන්‍යයෙන් දෙන්නේ E D C minus C C plus B minus B B plus A minus A plus මෙන්න මේවා ඇතුළේදී සාමාන්‍යයෙන් අපි කියනවා C minus එකක් කියන්නේ 45 50 අතර C එකක් කියන්නේ 50 55 අතර 55 60 අතර C plus එකක් B minus එකක් මේක යුනිවර්සිටි අනුව වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් වල යන්නේ මේ විදිහට සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් ගොඩක යන්නේ මේ විදිහට 60 65 B minus 65 70 B 65 70 B 70 75 B plus ඔය විදිහට යන්නේ එතකොට මෙතන ගත්තොත් එහෙම මේකක් ගන්න නම් A plus එකක් ගන්න 85කට වඩා වැඩි වෙන්න ඕනේ අපි කියනවා මෙන්න මේ වගේ
A+ එකක් දාගත්තොත් එහෙම A එකක් දාගත්තොත් එහෙම නැත්නම් A- එකක් වගේ දාගත්තොත් මේ ක්‍රෙඩිට් 3ක සබ්ජෙක්ට් එකකට. ඒ කියන්නේ මෙතන නම් තර්මෝඩයිනමික්ස් තාප ගති විද්‍යාවට A+ එකක් දාගත්තොත් ලැබෙන අන්තිම GPA එක වැඩි වෙනවා. ක්‍රෙඩිට් දෙකක එකකට ඒ වගේ එකක් දාගත්තොත් ඒ GPA එක වැඩි වෙනවා. හැබැයි ඊට සාපේක්ෂව 3ක එකකට දාගත්තොත් වැඩි වෙනවා. ඉතින් හැම එකටම A+ වගේ ගන්න නම් ඔයාට අර ඉංග්‍රීසි ටික හැම හොඳට හැදිලා තියෙන්න ඕනේ. ඔය ටික කරගත්තට පස්සේ ඔයාට GPA එකක් හම්බ වෙනවා. ඒ GPA එකේ අන්තිමේදී අවුට් වෙනකොට 3.3කට වඩා වැඩි නම් හැබැයි 3.7ට වඩා අඩු නම් ඔයාට හම්බ වෙන්නේ second class upper degree එකක්. 3.7ට වඩා වැඩි නම් ඔයාට හම්බ වෙන්නේ first class degree එකක්. මේක වැදගත් වෙනවා ඔයාට සාමාන්‍යයෙන් first class degree එකක් තිබ්බට පස්සේ යුනිවර්සිටි එකේ ඉස්සරහට higher studies කරන්න MSc එකක් කරගන්න ඊට පස්සේ PhD කරන්න හුඟක් ලේසියෙන් පිටරටවල වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඒක තමයි GPA එකේ තියෙන වැදගත්කම වෙන්නේ. ඉතින් මෙන්න මේ GPA එකේ මැද කතාවේදී මේ විෂයන් තෝරගන්න ඕන වෙනකොට විෂයන් කියන්නේ ඉංජිනේරිං ස්පෙෂලායිසේෂන්ස් තෝරගන්න හම්බ වෙනකොට මුලින් GPA එක පළවෙනි සෙමිස්ටරේ හරි දෙවෙනි සෙමිස්ටරේ හරි බලනවා. වැඩිම තියෙන කට්ටියට වැඩිම තියෙන 10 දෙනාට 20 දෙනාට එකක් දෙනවා. ඊට පස්සේ ආයෙ තව කට්ටියකට ඊළඟ කොටස ඉල්ලුම පරිදි දෙනවා. හැබැයි ඉල්ලනවා කියන්නේ GPA එක වැඩිම කට්ටියට සාමාන්‍යයෙන් බයෝමෙඩිකල් ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් ටෙලිකොමියුනිකේෂන් ඒ වගේ යනවා. ඒක එක එක ඒවා වෙනස් වෙනවා. මෙකාට්‍රොනික්ස් ඉස්සරහට එන අවස්ථා තියෙනවා. මෙකැනිකල් සිවිල් වගේ ඒවා සාමාන්‍යයෙන් මධ්‍ය හා පහළ තත්ත්ව වලට යනවා. ඒක ඉල්ලුම අරම මේවා ගොඩක් දේවල් තියෙනවා. එහෙම තමයි හැදෙන්නේ GPA එක. මේකෙන් ඉතින් Tamanට මොකක් හරි එකක් තේරෙනවනේ. ඉතින් සාමාන්‍යයෙන් කියන්න මේ දේත් මම කෙලිම මේවා කියනවා. බයෝමෙඩිකල් වලට ලංකාවේ ටිකක් ජොබ් මාකට් එකක් නෑ නෙමෙයි තියෙනවා. ඉහළම නෙමෙයි. නමුත් හොඳ වැටුප් තියෙනවා. මෙකාට්‍රොනික්ස් වලට ලංකාවේ සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් පිටරටවල වල ඊට වඩා ඉහළට යනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන්ස් වල ගත්තහම පුතා ඕගලන්ට යන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රොනික්ස් වල ඉංජිනේර් කෙනෙක් විදිහට ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේර් කෙනෙක් විදිහට එළියට යන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි එකක් තමයි ඩිසයින් ඉංජිනේර් කෙනෙක් විදිහට අනික තමයි මැනුෆැක්චරින් ඉංජිනේර් කෙනෙක් විදිහට. මැනුෆැක්චරින් විදිහට ඩිසයින් කියලා අවස්ථා දෙකක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ මේ මැනුෆැක්චරින් එකට තමයි වැඩි තියෙන ඩිසයින් පැත්ත අඩුයි. ඊට පස්සේ මේකට සාමාන්‍ය සිමියුලේෂන් software කියලා දේවල් එහෙම පාවිච්චි කරනවා. ඒවා ගැන මම පස්සේ කියන්නම්. ඒවා පස්සේ කියන්නේ දැන්ටත් මම මේ කියන දැනුම වැඩි. හරිද? ටෙලිකොමියුනිකේෂන්ස් කියන ඒවා ගත්තාම මේවා පුතා ඔයගලන්ට ඕනෙම ලංකාවේ ටෙලිකොමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එක තියෙන මම ලංකාවේ ලොකු නම් කියන්නේ නැහැ. ඔය ආදට මේක මේ සිම් එකක් දාගෙන ඇවිල්ලා බලනවනේ මේ වීඩියෝ. එහෙම නැත්නම් Wi-Fi router එක තියෙන සිග්නල් හරහානේ එන්නේ. ඒ දේවල් මේ ටෙලිකොමියුනිකේෂන් ඉන්ජිනියර්ස්ලා හින්දා තමයි වෙන්නේ. එතකොට ඒ වගේ තැනක ගිහිල්ලා වැඩ කරන්නත් පුළුවන්. ඊට අමතරව ලංකාවේ තියෙන ප්‍රධාන TV ආයතන වලට පවා මේගොල්ලන්ට යන්න පුළුවන්. ටෙලිකොමියුනිකේෂන් වල උගන්වන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම ඕගලන්ට මතක ඇති ඔය සංඛ්‍යාත මූර්ජනීය විස්තාර මූර්ජනීය වගේ දේවල් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මොනවද? frequency modulation amplitude modulation ඒ වගේ දේවල්. ඕවා ඉස්සරහට ඉගෙනගෙන ඉවරලා මේගොල්ලෝ QPSK ASK PSK වගේ කියලා දේවල්. phase shift key හරි phase shift key කියන මෙන්න මේ වගේ දේවල් ටිකක් ඉගෙන ගන්නවා. මේවෙන් වෙන්නේ මොනවද? මූර්ජනීය කරනවා, amplitude කරනවා කියලා කියනවා. amplitude කරනවා, demodulation modulation කරනවා කියලා කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ තමයි සිග්නල් වල ඒ සංඛ්‍යාත වැඩි කරලා සිග්නල් එක යන ගමන් මාර්ගය වැඩි කරලා සම්ප්‍රේෂණ වැඩි කරලා කණු දෙකක් අතර දුර ගමන් කරන්න දෙන්නේ. ඒ වගේ දේවල් කරන්නේ මේගොල්ලන්ට. ඕවා ඉගෙන ගන්නකොට හොඳට ඉගෙන ගන්න හම්බ වෙයි. මොනවද? හොඳට අහගන්න. මේම සැරට කතා කරනවා නෙමෙයි මම මේ වෙලාවේ ඔළුවට ගන්න නැහැ නැත්තම් මේ ඩිස්ක් එකක හැම තියෙන අරය හැම පාවිච්චි කරලා මේ චන්ද්‍රිකා තාක්ෂණේ පාවිච්චි වෙන්නේ ඇති. ඒවත් එකේ ගණනය කිරීම කළා මේ සම්ප්‍රේෂණ දුර, සම්ප්‍රේෂණ හැකියාව ඒවත් අපිට හොයන්න පුළුවන්. හරිද? මේ ටෙලිකොමියුනිකේෂන් වලදී අන දේවල්. ඒවට මම සූත්‍ර තියෙනවා. මම ඔන්න පස්සේ ඒවා කියලා දෙන්නම්. කාටහරි පෞද්ගලිකව අහන්න අහන්න. හරි. ඉලෙක්ට්‍රිකල් වලදී සාමාන්‍යයෙන් ඉගෙනන්නේ සම්පූර්ණයෙන්ම සර්කිට්ස් ගැන. සර්කිට් ගැන වගේම මේගොල්ලන්ට අර අකුණු ඒ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. CEB වගේ වට යන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් තියෙනවා සර්ජින් ඉෆෙක්ට්ස් අකුණු ගැහිම අර වගේම ගැන. නමුත් මේගොල්ලන්ට හොඳ දැනුමක් ඒව ගැනත් තියෙනවා. කොහොම වුණත් සර්කිට් අරව මේව ගැන ඉගෙන ගන්න තියෙන්නේ. සර්කිට් ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට මතක ඇති ඉස්සර ඉගෙන ගත්තා මතක ඇති සංකීර්ණ සංඛ්‍යා. සංකීර්ණ සංඛ්‍යා කොච්චරද කියලාද මම මේක. සංකීර්ණ සංඛ්‍යා ඒ දේවල් මේවැදි පාවිච්චි වෙනවා මේ සර්කිට් වලට. එහෙම ඉලෙක්ට්‍රිකල් වලදී ඉලෙක්ට්‍රොනික්ස් වලදී සර්කිට් ඉගෙන ගන්නවා. කොහොම වුණත් මේවැදි ඩිජිටල් පැත්තේ ඉලෙක්ට්‍රොනික්ස් තමයි ගොඩක් ඉගෙන ගන්න. ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන අවස්ථා දෙකක් තියෙනවා. ඇනලොග් වලට කියනවා අපි ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ පුතා සාමාන්‍යයෙන් ඔයා ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ඒ ට්‍රාන්සිස්ටර් වලින් ඩයෝඩ්ස් වලින් එහෙම කරගෙන ගියේවා ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් වලට වැටෙනවා.
ඊට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලට වැටෙන්නේ ඔයගලන්ට මතක ඇති 10 ඕවා IT වලදී ඉගෙන ගත්ත 10 ලොජික් ගේට් අපි ෆිසික්ස් වලදී ඉගෙන ගත්ත මේ දේවල් අපිට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික්ස් වල ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් පැත්තට වැටෙන්නේ ෆ්ලිප් ෆ්ලොප්ස් මේවා ඩිජිටල් මේ හැම දෙයක් ගැනම ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේර කෙනෙක්ට තියෙනවා ඒ දැනුම තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරින් එකත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් එකත් කම්බිනේෂන් එක වෙන සර්කිට් ගැන ඉහළ දැනුම ඒ වගේම පරිපත්ත ගැන හොඳ දැනුමක් මේගොල්ලන්ට තියෙනවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්ට up to date knowledge එකක් තියෙනවා කියලා අපි කියනවා මේ වැදී ඔයගොල්ලෝ මුලින් පටන් ගන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මුලින්ම පොඩි තැනින් පටන් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ලාප්ලාස් සරෝමේව යෙදීම් වලින් ඉස්සරහට ගිහිල්ලා ඉවර වෙලා අවසානයේදී ඔයගොල්ලන්ට පුළුවන් ඉතා සංකීර්ණ පද්ධති පවා විශ්ලේෂණය කරන්න පුළුවන් තැනකට එනවා. හරි. එතනින් ඉස්සරහට ගියාට පස්සේ සිවිල් ඉංජිනේරින් වලදී සාමාන්‍ය කන්ස්ට්‍රක්ෂන් පැත්ත තමයි එන්නේ. මේ වෙලාවේදී අර ඉංජිනේරින් ඩ්‍රොවිංග්ස් කියන දේවල්, ඒ කියන්නේ ඉංජිනේරු වල අපි එක එක ඩ්‍රොවිංග්ස් කරනවා. අන්න ඒව ගැන තමයි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න හම්බෙන්නේ සිවිල් ඉංජිනේර කෙනෙක්ට. සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉංජිනේරින් ගත්තට පස්සේ එතන තියෙනවා පුතා පරිසරය සම්බන්ධ දේවල් සම්බන්ධ වෙලා. මම ඒකට වැටුප් ගැන කියන්නම් පොඩ්ඩක් හින්ද. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන එන්වයරන්මන්ටල් ඉංජිනේරින් මොකද පුතා මේ පරිසරයත් සීන් එක පුතා සාමාන්‍යයෙන් අපි දැන් ලෝකේ බලාපොරොත්තු වෙනවා තිරසාර සංවර්ධනය එහෙම නැත්නම් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එක. තිරසාරයි කියන්නේ අනාගත දරු පරපුරට දේවල් ඉතිරි කරමින් අදට අපිට අවශ්‍ය දේවල් අපි පාලනය කරගන්න එක පාවිච්චි කරන එක තමයි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් නැත්නම් තිරසාර සංවර්ධනය කියන්නේ. මේ තිරසාර සංවර්ධනයට මේ ග්‍රීන් ටෙක්නොලොජියක් එක්ක ඉන්න ලෝකෙට මේ සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉංජිනේරින් කරන කට්ටිය හරිය වැදගත් වෙනවා. කෙමිකල් ඉංජිනේරින් කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් වෙනකොට සාමාන්‍යයෙන් බයෝලොජිකල් සයන්ස් ගිහිල්ලා කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් අරන් එන කෙනෙක් වගේම මෙතනින් කෙමිකල් ඉංජිනේරින් ඩිග්‍රී එකක් අරන් අවුට් වෙන කෙනෙක්ටත් up to date knowledge එකක් තියෙනවා කෙමිස්ට්‍රි වල ඒ විවිධ කෙමිකල් හදන එක ගැන. හැබැයි මේ කෙමිකල් ඉංජිනේරින් වලදී සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට දැනුම දෙන්නේ ඉන්ඩස්ට්‍රියේදී එහෙම නැත්නම් ජොබ් මාකට් එකේදී එහෙම නැත්නම් ජොබ් එකේදී විවිධ රසායනික නව නිපැයුම් බිහි කරමින් අනාගතයට විවිධ දේවල් දෙන්න. හරිද? මේගොල්ලෝ තමයි ඔය අමුතු එක එක කෙමිකල් ෆෝමියුලාස් එම ඩෙවලොප් කරලා එක එක රසායනික සමීකරණ සංයුතින් ඩෙවලොප් කරලා අලුත්ම රසායනිකයන් ලෝකෙට දෙන්නේ එක එක දේවල් වලට. හිතන්න ඩිෂ් වොෂින් ලික්විඩ්ස් ඒව පවා මේගොල්ලන්ගේ නිර්මාණ. ඒ වගේ කම්පනි තියෙනවා ලංකාවේ ටිකක්. නමුත් මේවා ගොඩාක් ජොබ් ඔපචුනිටිස් ලංකාවේ තියෙන ඒවාම කියන්නත් බෑ සා. ඉතාලම ඉහළ සැලරි වලට යන්න පුළුවන් ඒවා කියන්නත් බෑ කෙමිකල් වගේ. මෙකැනිකල් ඉංජිනේරින් ගත්තාම නම් සාමාන්‍යයෙන් මොනවද තියෙන්නේ? ඔව් මෙකැනිකල් ඉංජිනේරින් වලදී ඔය ඉංජිනේරින් ඩ්‍රොවිංග්ස් පැත්ත කොහොමද තියෙනවා. ඒගොල්ලන්ට ගොඩාක් ලොකුවට සර්කිට් ගැන කතා කරන්න නැහැ. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ සර්කිට් වල කතා කරනකොට ඕගොල්ලන්ට තෙවෙනින්ස් තියරම් ඊට පස්සේ නෝටන් තියරම් වගේ කියලා දේවල් තියෙනවා. ඒවා කැම්පස් ගියාම ඉගෙන ගන්න හම්බෙන්නේ, කඩේ ඉගෙන ගන්න හම්බෙන්නේ. ඔන්නම් අහලා දැන්ටමත් ඉගෙන ගන්න පුළුවන් වගේ. ඒක තමයි ගෲප් එකට එන්න කියන්නේ. තෙවෙනින්ස් ඒ වගේ සර්කිට් ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තට පස්සේ මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම අපි ගත්තොත් ඕගොල්ලන්ට මතක ඇති අපි ඉස්සර ඉගෙන ගන්නවා කම්බයින්ඩ් මැත්ස් වලදී ඇප්ලයිඩ් මැත්ස් වලදී ඉගෙන ගන්න දේවල් ටිකක්. අන්න ඒ දේවල් මේ මෙකැනිකල් ඉංජිනේරින් වල ඉන්න කට්ටියට ගොඩක් එහාට යනවා. කාපි පද්ධතිය අරම මේවා තමයි පුංචි කාලේ ගණන් හදාගෙන මෙකැනිකල් ඉංජිනේර්ස්ලා එන්නේ. ඊට පස්සේ යනකොට වැඩේ වෙනස් වෙලා ගොඩක් ඉහළට යනවා. සොෆ්ට්වෙයාර් පාවිච්චි කිරීමක් අනිවාර්යයෙන්ම කරනවා. MATLAB එහෙම මේ හැමෝම වගේ යූස් කරන්න ඕනේ. සිවිල් ඉංජිනේර්ස්ලාත් MATLAB යූස් කරන්න ඕනේ. මේ හැමෝම MATLAB කියන සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න ඕනේ. ඊට අමතරව ප්‍රෝග්‍රෑමින් සාමාන්‍යයෙන් මේ හැම කෙනෙක්ම එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්වත් මුලින් ඉගෙන ගන්න ඕනේ බේසික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් විදිහට. ගොඩක් යුනිවර්සිටිස් වලින් මුලින්ම පටන් ගන්නේ ඒක ඉතින් වෙනස් වෙනවා. Java වෙන්නත් පුළුවන්. නැත්නම් C ප්‍රෝග්‍රෑමින් ඔය දෙකෙන් එකකින් වගේ තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න මේගොල්ලන්ට ප්‍රෝග්‍රෑමින්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් මේ මොකද්ද මේ තියෙන්නේ? මැනුෆැක්චරින් ඉංජිනේරින්. හරි. කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් ගැන කියන්න. කම්පියුටර් සයන්ස් ඉංජිනේර කෙනෙක්ගේ ඊට පස්සේ IT ඒ කියන්නේ software engineer කෙනෙක්ගේ පොඩි වෙනසක් තියෙනවා. computer science engineer කෙනෙක් කියන්නේ hardware software දෙකම ගැන up to date knowledge එකක් තියෙන කෙනෙක්ට සහ මේගොල්ලන්ගේ salary එක ඉතා විශාල. එහෙම නැත්නම් high salary scale එකක් තියෙනවා computer science engineer කෙනෙක්ට. software engineer කෙනෙක්ට සාපේක්ෂව හෙවත් IT degree BSc IT degree තියෙන කෙනෙක්ට සාපේක්ෂව fresh graduate කෙනෙක්ට අලුත් උපාධිධාරියෙක්ට පවා ඉහළ වැටුපක් හිමි වෙන එකක් තමයි computer science engineering කියන්නේ. මේගොල්ලන්ට hardware පැත්ත software පැත්ත ගැන හොඳ දැනුමක් තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ට සාමාන්‍ය මුලේ ඔය ගණිතය ඒ කියන්නේ මැත්ස් වල සාමාන්‍යයෙන් ඉංජිනේරින් මැත්ස් සියල්ලම වගේ මේගොල්ලන්ට වැටෙනවා. ඒ ඉංජිනේරින් මැත්ස් වලදී අවකලනීය අපි මුලින්ම පටන් ගත්තේ ඕගොල්ලන්ට මතක ඇති ඩිෆරන්ෂියේෂන් වල A level කාලේදී නිකන් එක අවකලනයක් විතරයි. නමුත් මේගොල්ලන්ට ගත්තාම ආංශික අවකලනය එහෙම නැත්නම් partial differentiation කියන එක කරනවා. ඊට පස්සේ ආපහු පාරක් අපි ඉන්ටිග්‍රේෂන් කියන එකේ අනුකලන එක කොටසක් විතරයි ඉගෙන ගත්තේ. එකක් විතරයි. නමුත් මේගොල්ලන්ට ඩබල් ඉන්ටිග්‍රේෂන් ට්‍රිපල් ඉන්ටිග්‍රේෂන් වෙනකන් යනවා.
මේගොල්ලන්ට විතරක් නෙමෙයි මේක මේ ඉංජිනේරින් ඉගෙන ගන්න සියලුම දෙනාට පොදුවේ ඉගෙන ගන්න සිදුවෙන දේවල්. ඉතින් මේ වගේ up to date knowledge එකක් තියෙන කෙනෙක් තමයි අපි ගත්තොත් එහෙම computer science engineer කෙනෙක් කියන්නේ. මේ computer science engineer කෙනෙක්ට පුළුවන් වෙනවා software පැත්තට වගේම hardware පැත්තටත් යන්න. Intel වගේ ආයතන වලටත් computer science engineers ලා ඉතා වැදගත් වෙනවා. ඒ වගේම tech lead ලා විදිහට එක company වල මේගොල්ලන්ව ගන්නවා. electronics telecommunication අයව ඒ වගේම computer science engineers ලා tech lead ලා කියලා. tech lead ලා කියන්නේ මොකක්ද? විවිධ තාක්ෂණික කම්පනි වල ඒගොල්ලන්ගේ සම්පූර්ණ තාක්ෂණික කණ්ඩායමක් මෙහෙයවීම දෙන්නේ ටෙක් ලීඩ් කෙනෙක්ට. මේ වගේ කට්ටියට ටෙක් ලීඩ්ලා එහෙම වෙන්න පුළුවන් වෙනවා. මේක ඒකත් කියන්නේ මේ කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් මෙන්න මේ වගේ ඉංජිනේරින් ඩිග්‍රී වැඩි වැටුප් වලට තියෙනවා තෝරගන්න යනකොට GPA එකත් වැඩි වෙන්නම ඕනේ. හරිද? GPA එකත් වැඩි වෙන්නම ඕනේ. ඒකට තමයි වට ඉංග්‍රීසි ටික අපි හොඳට කරලා දෙන්නේ. හරි. තව යම් බලන්න තියෙන දැනුම මේකෙන් කියන්නේ නෑ මේ නැත්තම් කරන්නේ බෑ. මැනුෆැක්චරින් කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඒගොල්ලන්ට හුඟක් වෙලාවට යන්න පුළුවන් මැනේජින් පැත්තකටත් යන්න පුළුවන්. ඊට අමතරව ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඔය බාණ්ඩ ඇසුරුම් කරණය නෙමෙයි මේගොල්ලන්ට තියෙන්නේ ඔය කාගෝ හැන්ඩ්ලින් ඩිස්චාර්ජින් ඒ වගේ දේවල් වලට අපි ගත්තොත් එහෙම ඉංජිනේරින් නොලෙජ් එක පාවිච්චි කිරීම තමයි මේගොල්ලන්ටත් වෙන්නේ. කොහොම වුණත් මේගොල්ලන්ටත් මැත්ස් ගැන එහෙම හොඳ සවුන්ඩ් නොලෙජ් එකක් තියෙනවා කියලා අපි හිතනවා ඉන්ඩස්ට්‍රියට ගන්නකොට. ඔය දේවල් තමයි සාමාන්‍ය ඉංජිනේරින් වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ලැබෙන්නේ. එතකොට මේගොල්ලන්ට යන්න තියෙන ජොබ් මොනවද? ඉංජිනේර කෙනෙක්ට. ඉංජිනේර කෙනෙක්ට මුලින්ම වැඩ කරන්න පුළුවන් ඉංජිනේර කෙනෙක් විදිහට. ඔව්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් කරන කෙනෙක්ට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කරන කෙනෙක්ට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරනවා වගේම බයෝමෙඩිකල් ඉංජිනේර කෙනෙක්ටත් සොෆ්ට්වෙයාර් පැත්තට ඔන්ලයින් යන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික්ස් වල අයිති උඟාක් ඒවට යන්න පුළුවන්. ඔය මයික්‍රෝප්‍රොසෙසර්ස් එම් ප්‍රෝග්‍රෑම් කරන්න මයික්‍රෝප්‍රොසෙසර් හදන ආයතන වලට ඒවා ඩිසයින් කරන්න යන්න පුළුවන්. මෙකාට්‍රොනික්ස් ඉංජිනේරින් කරන අයට ගොඩක් වෙලාවට රොබෝ තාක්ෂණය හා සම්බන්ධ වෙච්ච ඒවාට තමයි යන්න පුළුවන්. ඒත් ගොඩක් දේවල් වලට යන්න පුළුවන්. ඕනනම් මැනේජර් කෙනෙක් ඒ වගේ කෙනෙක් වෙන්නත් කැමති නම් යන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ට. ඒ වගේම මේ ආයතන වල තාක්ෂණයත් සම්බන්ධ වෙලා තියෙන නිසා ඔයගලන්ට යම් මාකටිං නොලෙජ් එකක් තියෙනවා නම් ඒ වගේ වෙලාවක එහෙම නැත්නම් ඔයගලන්ට අලුත් අදහස් තියෙන අලුත් දේවල් කරන කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එක එහෙම හොඳට කරපු කෙනෙක් නම් ෆයිනල් ප්‍රොජෙක්ට් එක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් ඒ කොහොමද මම කියන්නේ R&D රිසර්ච් කියලා එහෙම නැත්නම් පරීක්ෂණ පදනම් කරගත්ත විවිධ ආයතන තියෙනවා. අන්න ඒ කියන්නේ පරීක්ෂණ පදනම් කරගත්ත කියන්නේ R&D රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඉනෝවේෂන්ස් මේ නවනිපැයුම් වගේ පදනම් කරගත්ත අලුත්ම කම්පැනි තියෙනවා. ඒ කම්පැනි වලින් තමයි ඔය විවිධ කාර් ඒ දේවල් හදන්නේ. ඒ කම්පැනි වල R&D ආය පැති වලට යන්න පුළුවන්. ඒ වගේ හොඳ GPA ගන්න අයට. ඉතින් ගවර්න්මන්ට් ඉංජිනේරින් එකක් කරගෙන මේ වගේ පැති වලට යන්න උත්සාහ කරන්න. නමුත් සිවිල් ඉංජිනේර්ස්ලාට එහෙම මේ R&D ලංකාව ඇතුලේ තියෙනවා හරි අඩුයි. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම සැලරි ස්කේල් එක මම කිව්වා බයෝමෙඩිකල් ලට ඉලෙක්ට්‍රොනික්ස් ටෙලිකමියුනිකේෂන්ස් ලට ඉලෙක්ට්‍රිකල් ලට සමහර වෙලාවට තමන්ට පඩි වැඩි ඒවත් හම්බ වෙනවා අඩු ඒවත් හම්බ වෙනවා. පිටරට ගියත් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේර්ස් ලගේ ඕස්ට්‍රේලියාව වගේ ගියාම ගොඩක් අයට දැන් වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි එහෙම ඔය එක්ස්පීරියන්ස් එක කියන එක ඉල්ලනවා. ඒකද එක්ස්පීරියන්ස් එක අඩු නම් සැලරි එක ලොකු ගාණක් හම්බ වෙන්නෙත් නැහැ. ඒ රටේ තියෙන එක්ස්පෙන්සර්ස් එක බැලුවාම ඒ හම්බ වෙන සැලරිය ලොකු සැලරියක් කියලා හිතන්නත් බෑ. මම මේ කියනවා ඇත්ත නැත්තම් මෙහෙම කියන්න බෑනේ. සිවිල් ඉංජිනේරින් සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ගත්තහම මේ එන්වයරන්මන්ටල් තියෙන සිවිල් කට්ටියට ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාව වගේ එහෙම ගියාම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. නෝමල් සිවිල් ඉංජිනේර්ස්ලාටත් එහෙම තමයි. කොහොමවත් මේගොල්ලෝ ලංකාවෙත් යම් ප්‍රමාණයකට කියන්නේ සාමාන්‍ය හොඳට ජොබ් තියෙනවා. නමුත් සිවිල් ඉන්ඩස්ට්‍රියට එන ඉංජිනේර්ස්ලා ප්‍රමාණය වැඩි. සාමාන්‍ය ලංකාවේ තියෙන මන්ට මතක විදිහට ලංකාවේ තියෙන සියලුම ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් සිවිල් ඉංජිනේර්ස්ලා අවුට් වෙනවා. ඊට අමතරව ප්‍රයිවට් ඒවත් අවුට් වෙනවා මං හිතන්නේ. එතකොට ওই දෙකක්ම අවුට් වෙනකොට සිවිල් ඉංජිනේරින් ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට ජොබ් ඔපචුනිටිස් වල තියෙන තරඟකාරීත්වය වැඩි. ඔන්න ඕක හින්දා සිවිල් ඉන්ඩස්ට්‍රිය ගොඩක් තරඟකාරී ඉන්ඩස්ට්‍රියක් වෙලා තියෙනවා. ඒකත් එක්ක වැටුප් වල ප්‍රශ්න තියෙනවා. හැබැයි තමන්ගේ එක්ස්පීරියන්ස් එක තමන්ගේ දක්ෂතාවය මත තමන් කරලා තියෙන ප්‍රොජෙක්ට් මත තමන්ගේ හැකියාව මත මේ දේවල් වෙනස් වෙනවා. ඒ වගේම GPA එක කියන එක කෙනා ඔයගොල්ලෝ විෂය තෝරගන්නේ දිතා වැදගත් වෙනවා. ස්පෙෂලායිසේෂන් ඒරියා එක නැත්නම් සුඟක් කරලා ලංකාවේ පඩි අඩු එකක් වගේ තෝරගන්න වෙයි. ඒක ප්‍රශ්නයක් නේ. ඕගොල්ලෝ සැලරිය බලනවානේ කවුරු කොහොම කිව්වත් ආස එක කරන්න කිව්වට ගොඩක් අය මම දැකලා නැහැ. කෙමිකල් මෙකැනිකල් වලට එහෙම ආසයි මං හරි අඩුයි දැකලා තියෙනවා. ආසයත් ඉන්නවා. ඉතින් ගොඩක් අය අඩුයිනේ. ඊට පස්සේ කෙමිකල් ඉංජිනේරින් වලින් සාමාන්‍ය ඔය කෙමිකල් සම්බන්ධ ආයතන වලට තමයි ගොඩක් යන්න වෙන්නේ. ඒ වගේ ඒවා එක්සිකියුටිව් ලෙවල් එකට එහෙම යන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න කෙමිකල් එක අපි ගත්තොත් එimhe සයන්ටිස්ට් කෙනෙක් වගේම තමයි ඉතින් මේ කෙමිකල් ඉන්ජිනියර්ස්ලාත් ලොකු වෙනසක් නැහැ. ඉතින් කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් කරලා ඉවරලා PhD කරලා එන අය වගේම තමයි ඕගොල්ලොත්. නමුත් ඒ වගේම වෙන සමාන නෙමෙයි PhD එකක් නම් පොඩ්ඩක් වෙනස් වැඩි. මිකැනිකල් ඉන්ජිනියරින් සාමාන්‍යයෙන් මිකැනිකල් ඉන්ජිනියර්ට ලංකාවේ ආයතන ඕනේ තරම් තියෙනවා. ජොබ් තියෙනවා. නමුත් සැලරි ස්කේල්ස් ටිකක් අඩුයි මිකැනිකල් ඉන්ජිනියරින් වල. නමුත් ඕගොල්ලන්ගේ ලැබෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක ටිකක් වෙනස් වෙනවා. ඊට පස්සේ මම කියන්නම් සාමාන්‍යයෙන් ඉන්ජිනියරින් ඩිග්‍රියක් අවුරුදු 4ක ඩිග්‍රියක් හින්දා මේ වගේ එකක ක්‍රෙඩිට් 120ට වඩා වැඩි. ඒ කියන්නේ මේක ඩිග්‍රියක් තමයි ඩිප්ලෝමා එකක් නෙමෙයි. හැබැයි NDT HND ගත්තාම මේකේ තියෙන අවුරුදු ප්‍රමාණය ගත්තොත් අවුරුදු 3ක් වගේ වෙන්නේ. ඒවා ඇත්තටම ඩිප්ලෝමා තමයි නිකුත් කරන්නේ. එතකොට ඒක ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි ඇසිස්ටන්ට් වගේ තමයි හම්බ වෙන්නේ. එහෙම ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනේ නම් එක්ක එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙම නැත්නම් টොප් අප් ඩිග්‍රී එකක් වගේ කළා තමයි ඉන්ජිනියරින් ඩිග්‍රියක් හම්බ වෙන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න නම් ඔයාට maths physics chemistry කරන්නම වෙනවා. ඒ වගේම chartered engineer කෙනෙක් වෙන්න නම් C2යි S1ක් අවශ්‍ය වෙනවා. මුලින් chartered හම්බ වෙන්න ඉස්සෙල්ලාම AMIESL එහෙම නැත්නම් associate member මං දන්න විදිහට හම්බ වෙන්න ඕනේ. ඕගලන්ට ඊළඟට ඉස්සරහට යන්න නම් වැටුප් තලයන් ගැන කිව්ව සාමාන්‍යයෙන් අර අඩු වැඩි කියලා මම කිව්වේ සාමාන්‍යයෙන් මම මේ වැටුපුත් කිව්වොත් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් හොඳටම ස්කෝ කරපු කෙනෙක් මේවෙන් අවුට් වුණොත් එහෙම එකක වුණත් ගත්ත හැකි ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ට අලුතෙන්ම ඩිග්‍රී අරන් එනකොට ඉන්ටර්න් යනවා කියලා අපි අර ඉගෙන ගන්න කාලේ යන ඒවට නම් එහෙම හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය 90ක් එකක් විතර ගන්න පුළුවන් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් හොඳ GPA එකක් ඒ වගේම ප්‍රොජෙක්ට් එහෙම හොඳට කරලා තිබ්බොත්. නැත්නම් එහෙම හම්බ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සිවිල් වල එහෙම නැහැ එච්චර ලොකු පඩියක් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික ඉන්ඩස්ට්‍රිය මේවත් සාමාන්‍යයෙන් ඉතින් ඒ වගේම තමයි. ඒ වගේම තමයි දැන් ඕගොල්ලන්ට මේ ටෙලිකොම් වගේ මේ ටෙලි පැත්තට යනවා නම් එහෙම සාමාන්‍යයෙන් නෙට්වර්කින් පැත්තට එහෙම හොඳ සැලරි තියෙනවා. නමුත් ඕගොල්ලන්ට සිස්කෝ කරගන්න වෙනවා. සිස්කෝ කිව්වට ඇත්තටම ඕගොල්ලන්ට දන්නවා ඇති CCNA CCNP ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ කෝසස් කරගන්න වෙනවා. මේ හැම දෙයකම ඉංග්‍රීසි ඕනේ. ඒ ටික මම කරලා දෙන්නම්. ඉතින් ගෲප් එකට එන්න. මේ වීඩියෝ එකේ ඇත්තට මට ඉන්ජිනියරින් ටික කතා කරන්න වෙන්නේ. ඊළඟ වීඩියෝ එකේ මේ වගේ වීඩියෝ සෙට් එකක් දානවා ගෲප් එක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. subscribe කරලා තියාගන්න පුතා. ඒ වීඩියෝ සෙට් එක මම අද දවසේ දානවා. ඔයා කවද බැලුවත් ඒව බලන්න. හරිද? තව මොනවද ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ? හරි ඔයගලන්ට තව ඉන්ජිනියරින් ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. ඒ වගේම ගෲප් එකේ ඇවිල්ලා අහන්න ඒක තමයි හොඳම දේ. එතකොට මට ඔයගොල්ලොත් එක්ක ඍජුවම වොයිස් වලින් කතා කරන්න පුළුවන්. සහ ඔබට කෝල් එකක් කරන් උනොත් කතා කරන්න පුළුවන්. මගේ නම්බර් එක දෙන්නම් 78 431 3696. හරි. ඔකට කෝල් කරන්න. තුනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඕන එකක් කෝල් කරන්න. හරි මම බිසි ඉන්නේ ගොඩක් වෙලාවට මම කොයි වෙලේ හරි ආන්සර් කරන්න. ඕගොල්ලන්ට අපේ WhatsApp නැත්නම් Telegram group දෙකටම join වෙන්න පුළුවන්. කොහොම වුණත් මම කියන්නේ හැම වෙලේම Telegram group එකටම join වෙන්න බලන්න කියලා. නමුත් WhatsApp එකටත් හැම වීඩියෝ එකම මේ දේවල් දානවා. අපි මේකේ දිගටම මේ අපි ගත්තොත් ideal video path එකේ ලොකු දේවල් කරලා දෙනවා. ඕගොල්ලන්ට පරිගණක දැනුම නැත්නම් ඒ දේවලුත් කරලා දෙනවා. මොකද ඕගොල්ලන්ට තේරෙනවා ඇති දැන් වෙනකොට ඔය කෝඩින් දැනුම එහෙම මේ හැම කෙනෙක්ටම අවශ්‍යයි. මම ඒකයි කිව්වේ MATLAB බරව මේව කරද්දිත් ඒ දේවල් ඕනේ. ඉතින් ඒව පවා අපිට ලබලා දෙන්න පුළුවන්. හරි software engineer කෙනෙක්ගේ computer science engineer කෙනෙක්ගේ වෙනස මට කියන්නත් බැරි වුණා. මම කිව්වා නේද ඒක. හරි software engineer කියනවාම එයා software පැත්තම තමයි hardware පැත්තක ලොකු knowledge එකක් එයාට ඇත්තෙම නැහැ. හැබැයි software පැත්ත ගියොත් එහෙම අර IT කරන කෙනාට ඒගොල්ලෝ එන්න පුළුවන්. ඒ වගේම UI UX engineers ලා කියලා එහෙම ඉන්නවා. user interface user experience engineers ලා කියලා. ඒව ගැන මම IT ගැන කතා කරනකොට කියන්නම්. එහෙනම් ඊළඟ එකේ maths වල ඉතුරු ටික කතා කරන්න තියෙනවා. අපි ඒවත් කතා කරමු.